සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පොන්නං ආමභන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තම්බං. ආමභන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සීලෝ යතා ඒක ඝනෝ වාතේනන සමීරති. එවං නින්දාපසංසාසු නසමිඤ්ජන්ති පණ්ඩිතාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස
ඊ타මත්ම වටිනා උතුම් ධර්ම දේශනාමය පින්කමකටයි සහභාගී වන්නේ. විශේෂයෙන්ම කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ද බුද්දිස් නමින් බෞද්ධයා කියන නමින් පවත්වාගෙන යන බෞද්ධ නාලිකාවෙන් ලංකාවාසී බෞද්ධ ජනතාවටත් ලෝකවාසී අවශේෂ බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටමත් අහන්න අවස්ථාව සැලසෙන විදිහේ ධර්ම දේශනාවක් තමයි මෙතෙන් සිට මේ පිනතුන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව ආරම්භයේදීම මම විශේෂයෙන් කැමැති අපේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ වෙත පළ කරන්න. මන්ද කියනවා නම් මෙතෙක් ලංකාවේ කිසිම කෙනෙක් අතින් සිද්ධ වෙච්ච නැති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමක් හැටියට මෙබඳු බෞද්ධ නාලිකාවක් ආරම්භ කිරීමෙන් මුළු මහත් බෞද්ධ ලෝකයාටම අති විශිෂ්ට සේවාවක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පිළිබඳව උන්වහන්සේට අපේ කෘතඥතාවය පළ කරමින් මගේ මේ ධර්ම දේශනාව මම ආරම්භ කරන්න කැමැතියි. අද පවත්වන ධර්ම දේශනාවේ දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල දකුණු තලංගම පැලවත්තේ විජිතපුර පදිංචිව සිට මීට වසර 10කට කලින් අභාව ප්‍රාප්ත වුණා වූ එස් රණසිංහ මැතිතුමාණන්ට පින් පිණිස එම මැතිනිය ප්‍රධාන දූ දරු සහෝදර ඥාති පිරිස ඒක රාශි වෙලා ඒ පිනතුන්ගේ දායකත්වයෙන් තමයි දැන් මේ පින්කම මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. දිවංගත එස් රණසිංහ මැතිතුමන් පැලවත්ත මයුරපාද පිරිවෙන් මහා විහාරස්ථානයේ දීර්ඝ කාලයක සිට අවසන් අවස්ථාව දක්වාම ඊටාම හිතවත් ශ්‍රද්ධා සම්පන්න දායක මහත්මයෙක් වශයෙන් තමයි කටයුතු කළේ. එතුමා අභාවයට පත් වුණත් එදා ඉඳලා එම මැතිනිය ප්‍රධාන මේ රැස් වී සිටින පින්වත් සියලු දෙනාම එතුමා ඉන්න කාලේ වගේම අදත් විවිධාකාර පින්දහම් ආදී දේවල් සිද්ධ කරනවා. විශේෂයෙන්ම දිවංගත රණසිංහ මැතිතුමාගේ ගුණ නිරන්තරයෙන් සිහිපත් කරනවා. එතුමාට පින් අනුමෝදන් කරන්න වගේම රණසිංහ මැතිතුමාගේ නමින් මේ පල්ලෝගිය එතුමාගේ දෙමව්පියන් ප්‍රධාන ඥාතීන්ටත් මේ ඉදිරිපසේ ඉන්න රණසිංහ මැතිණියගේ නමින් අභාව ප්‍රාප්ත එම දෙමව්පියන් ප්‍රධාන අවශේෂ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ විශේෂ අදහස් අරමුණු වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ කාරණා සිහිපත් කරමින් අද මම මේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් දේශනා කළ ගාථාව ධම්මපදයේ පණ්ඩිත වර්ගයට අයිති ගාථාවක් තමයි අද මම දේශනා කළේ. ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් මම කැමැති පින්නතුන්ට බණ අහන පිළිවෙල පිළිබඳව වචනයක් දෙකක් කෙටියෙන් මුලින් මතක් කරන්න. අපේ පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා මේ බණ අහන අය කණ්ඩායම් තුනකට වෙන් කරන්න පුළුවන් කියලා. ඒ කණ්ඩායම් තුනෙන් පළවෙනි කණ්ඩායම තමයි එතෙන් සඳහන් වෙනවා මේ ඒ කණ්ඩායම බණ ඇහුවට ඒ අහන අවස්ථාවේදී ඒ අහන අයට ඒ අහන ධර්මයේ පිළිබඳ වැටහීමක් අවබෝධයක් හිතට ඇති වෙන්නේ නැහැ. බණ අහගෙන ඉන්නවා මිසක් මම මොනවද මේ අහන්නේ මොකද්ද මේ ධර්මයේ කියලා ස්වාමින් වහන්සේ දේශනා කරන අවස්ථාවේදීවත් දේශනා කළාට පස්සෙවත්
මතක හිටින්නේ නැහැ, අවබෝධ කරගන්න බෑ ඒක කණ්ඩායමක්. ඊට පස්සේ තව කණ්ඩායමක් ඉන්නවා. ඒ අය බණ අහන වෙලාවට ස්වාමින් වහන්සේ බණ දේශනා කරන්න පටන් ගත් වෙලාවෙ ඉඳලා බණ අවසන් වෙනකම්ම දේශනා කරන බණ හොඳට අවබෝධ වෙනවා. අවබෝධ වුණාට මොකද ධර්ම දේශනාව අවසන් වෙනවත් එක්කම ඒ අහගෙන හිටපු ධර්මයේ කිසිම දෙයක් හිතේ මතක තියෙන්නේ නැහැ. ඒ තමයි දෙවෙනි කණ්ඩායම. තුන්වෙනි කණ්ඩායම සඳහන් වෙනවා පුතු පඤ්ඤ කියලා. ඒ පුතු පඤ්ඤ කණ්ඩායම තමයි බණහන හොඳම කණ්ඩායම. ඒ පින්නතුන් ස්වාමින් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළ මොහොතේ හොඳට කියන ධර්මයේ හොඳට වැටහෙනවා. ඒ වාගේම අහගෙන ඉන්න වෙලාවටත් හොඳට ධර්ම කාරණා Tamanට අවබෝධ වෙනවා, පැහැදිලි වෙනවා. ඒ වාගේම ධර්ම දේශනාව අවසන් වෙලා අවුරුදු 4-5ක් කාලේ ගත වුණත් ආයෙත් පාරක් මතක් කරපුවන් නැවත ඒ ධර්ම කාරණා Tamanට මතු වෙනවා, අවබෝධ වෙනවා, සිහිපත් වෙනවා. පුතු පඤ්ඤ කියලා සඳහන් වෙනවා. මෙන්න මේ තුන්වෙනි කණ්ඩායම ඒ තමයි හොඳම බණහන පිරිස. ඒ නිසා මේ පින්වත් පිරිසටත් මම කැමති බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පුතු පඤ්ඤ කියන ක්‍රමයට බණ ඇහුවොත් අද මේ අහන ධර්මයෙන් මේ පිරිතුන්ට සේවයක් වෙනවා. ඒකෙන් Tamanට ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අනිත් එක බෞද්ධ වුණාම අපි මේ සෑම පින්කමක්ම කරනකොට අපි දන්නේ නැති වුණාට අපේ තියෙනවා පින්කමක් කරනකොට බලපාන ප්‍රධාන කරුණක් අපේ චරිතවල ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව නැත්නම් කිසි කෙනෙකුට මේ වගේ පින්කම් කරන්න හිතෙන්නේ නැහැ. පන්සලකට යන්න, බණක් අහන්න, දානයක් දෙන්න, මිනිසෙකුට උදව්වක් කරන්න, අඩු වශයෙන් කෙනෙක් එක්ක හිනහ වෙලා කතා කරන තරම්වත් හැඟීමක් අවබෝධයක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන්නේ කාටවත් නැත්නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනයක් කියලා. සද්ධා ධනං. ගේ දොර ඉඩකඩම් රත්තරන් මුතුමැණික් වගේ දේවල් අපි ධනේ වශයෙන් සැලකුවට ධර්මානුකූල බැරුවොත් නියම ධනෙ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති පුජ්‍යලයා හරියට මට උපමා කරන්න පුළුවන් වේලිලා ගිය පායන කාලයක පිච්චිලා ගිය තනකොළ ගහක්වත් නැති පාළු පිට්ටනියක් වගේ. දැන් අපි දන්නවා දැන් තද පායන කාලයක අවු රස්ම වැඩි කමට පිච්චිලා ගිහිලා ගස් කොළන් මොකක්වත් නැති පාළු පිට්ටනියක් වුණාම එතන කිසිම ලස්සනක් නැහැ. කෙනෙකුට එතන කිසිම මේ සනීපයක් නැහැ, සතුටක් නැහැ, ආස්වාදයක් නැහැ, කරකසයි දුෂ්කරයි. ඒ වාගේ තමයි ශ්‍රද්ධාවක් නැති පුජ්‍යලයාගේ චරිතය. ශ්‍රද්ධාව තියෙන කෙනා හරියට ලස්සන උයනක් වගේ. මල් පිපිලා තියෙන, ගස් හැදිලා තියෙන, පොකුණු තියෙන, කුරුල්ලෝ ඉන්න, අවර ලස්සන සුන්දර පරිසරයේ තියෙන ඒ වාගේ තැනක් වගේ තමයි ශ්‍රද්ධාව තියෙන කෙනාගේ චරිතය. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන පුජ්‍යලයා නිතරම එයාගේ හිතේ කරුණාව තියෙනවා, මෛත්‍රිය තියෙනවා, අනුකම්පාව තියෙනවා, උණු වෙන ගතිය තියෙනවා, කෙනෙකුට උදව් කරන්න ඕනකම ඇති වෙනවා, සිනා මුසු ලස්සන මූණක් තියෙනවා, කෙනෙකුට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. එහෙම ගති ලක්ෂණ ඇති වෙන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට පමණයි. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී පින්වත් ඔබ සියලු දෙනාම තමන්ගේ හදවත් තුළ හොඳ ශ්‍රද්ධාවක් ඇති කරගෙන ගෞරවයෙන් යුක්තව බණ ඇසීම ඉතාම අවශ්‍යයි. අද මම ධර්මයේ සඳහා මාතෘකා වශයෙන් දේශනා කළ මේ ගාථාව මම කලින් සඳහන් කළා වගේ මේ ගාථාව තියෙන්නේ ධම්මපදේ. ධම්මපදේ කියන පොත මේ පින්නතුන් කවුරුත් හොඳට අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු සංක්ෂේප කරලා කැටි කරලා ඊ타ත්ම වටිනා ක්‍රමයට ගාථා බවට පරිවර්තනය වෙලා තියෙන වටිනාම ග්‍රන්ථයක් තමයි ධම්මපදේ කියලා කියන්නේ. ඒ ධම්මපදයට අයිති ගාථාවක් මේ ගාථාව. ඒ ගාථාවෙන් දේශනා කරනවා සේලෝ යතා ඒක ගනු වාතේනන සමීරති ඒවං නින්දා ප්‍රශංසාසු නසමින්ජන්ති පණ්ඩිතා. දැන් මෙතන වචනයක් දෙනවා පණ්ඩිතා කියලා.
පණ්ඩිත කියලා කිව්වන් පස්සේ මේ පිනතුන් නිතර අහලා තියෙන වචනේ පණ්ඩිත කියලා සාමාන්‍යයෙන් අවබෝධ වෙනව ඇත්තේ පණ්ඩිත විභාගේ පාස් කරපු කෙනෙක් ගැන වෙන්න ඇති. සාමාන්‍ය පණ්ඩිත කියන වචනේ පාවිච්චි කරන්නේ විභාගයක් සඳහානේ. පණ්ඩිත විභාග විශේෂයෙන් ස්වාමින් වහන්සේලා තමයි මේ විභාගයේ වැඩිපුර සමත් වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ එහෙම විභාග දෙපාර්තමේන්තුවක් තිබුණෙත් නැහැ. පණ්ඩිත කියලා විභාගයක් තිබුණෙත් නැහැ. එහෙම වචනේ අදහසකින් නෙමෙයි මේ වචනේ තියෙන්නේ. මෙතන ධර්මානුකූලව බැලුවොත් මේ පණ්ඩිත කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ රහතන් වහන්සේට. රහතන් වහන්සේ තමයි පණ්ඩිත කියන වචනෙන් ධම්මපදයේදී අදහස් කරලා තියෙන්නේ අර්ථවත් වෙලා තියෙන මේ වචනේ. එහෙමනම් රහතන් වහන්සේගේ ස්වરૂපය මොකද්ද? මේ ගාථාවෙන් පෙන්නනවා සේලෝ යතා ඒක ගනෝ වාතේ නන සමීරති එවං නින්දා ප්‍රශංසාසු නස මිඤ්ජන්ති පණ්ඩිතා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියට මේ ලෝකයේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ආසාවන්ගෙන් බැඳීම් වලින් නිදහස් වෙලා අපි ප්‍රාර්ථනා කරන උත්තම නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තු යම්කිසි උත්තමයෙක් ඉන්නවා නම් ඒ උත්තමයා සමාජගත ජීවිතයේදී එදිනෙදා ප්‍රශ්නවලදී කම්පා වෙන්නේ නැහැලු. කොහොමද කම්පා වෙන්නේ නැත්තේ? සේලෝ යතා ඒක ඝනෝ. සේලෝ කියලා කියන්නේ මහා ඝන කළුගල් පර්වතයක්. මේ පිනතුන් පිදුරු ගලා තලකන්ද සමොල්ල කන්ද වගේ මහා විශාල කඳු දැකලා තියෙනවානේ. ඔවගේ විශාල සද්දන්ත මහා විශාල කන්දක් පිනතුන් හිතන්ද සිව්දිබ් භාගයෙන් මහා විශාල සැඩ සුළඟක් හමාගෙන ඇවිල්ලා මේ කන්දේ වදිනවා. මොකක්ද වෙන්නේ? කන්ද හෙල වෙනවද? පෙරලෙනවද? බිමට වැටෙනවද? කඩා වැටෙනවද? කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ කන්ද ඒ විදිහෙම ස්ථීරව තියෙනවා. හුළඟ හමාගෙන යනවා. නමුත් හුළඟෙන් කිසි වෙනසක් කම්පා වීමක් නැහැ. ඒ වාගේ තමයිලු සකල ක්ලේශයන් ප්‍රහීන කළා රහතන් වහන්සේ නම බාටපත් වෙච්ච උත්තමයා නිന്ദා ප්‍රශංසා සැප දුක් ආදී අෂ්ටලෝක ධර්මයට අයත් කාරණාවල් වලදී කම්පා වෙන්නේ නැතුව, ශෝකයටපත් වෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව, සතුටු වෙන්නේ නැතුව මධ්‍යස්තව මහා කළු ගල් පර්වතයක් වගේ නොසැල්වි අදිෂ්ඨාන සහගතව උත්තම චරිත ලක්ෂණයක් ඇතුව මහා පෞරුෂයකින් ලෝකේ ඕනෑම දෙයකට ඔරොත්තු දීලා ජීවත් වෙන්න පුළුවන් උත්තමේ බවට පත් වෙනවා කියන ඒ අදහස තමයි මේ ගාථාවෙන් දේශනා කළා තියෙන්නේ. ඉතින් පින්නතුන් හිතනවා ඇති අද මේ ධර්ම දේශනාව සඳහා මේ ස්වාමින් වහන්සේ ඇයි මේ ගාථාව තෝරගත්තේ කියලා. මම මේ ළඟදී පින්වතුනි අපට යන්න අවස්ථාව සැලසුණා කොළඹ මහරෝහලට. පින්නතුන් දන්නවා මේ දවස්වල ලංකාවේ අපේ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසිය මේ රටේ සාමය ඇතිකරන්න මහා විශාල විදිහට යුද මෙහෙයුම් සිද්ධ කරනවා උතුරු නැගෙන පළාත්වල. අපේ වීරෝදා රණවිරුවෝ සිය ගානක් ලංකා පුරා රෝහල් වල අතපය නැතුව ආබාධ වෙලා ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. මේ මෑතක කොළඹ මර්දානයේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ඉගෙනුම ලබන පොඩි හාමුදුරු 200ක් ස්වාමින් වහන්සේලා සමග කොළඹ මහරෝහලට අපට යන්න අවස්ථාව සැලසුණ අවස්ථාවක් ලැබුණා. අපි ගියා මේ රණවිරුවන් ඇතුළු රෝගීන්ට සෙත්පතලා ආශිර්වාද කරන්න. පින්නතුන් පුදුම වෙයි. ඒ ගිය ගමනේදී අපි දැක්ක විශේෂ ලක්ෂණයක් තමයි සමහර කකුල් දෙකම නැහැ. ඇස් දෙකම නැහැ. ඒ වාගේම ඇවිද ගන්න බෑ. පින්නතුන් හිතන්න අපේ ස්වාමින් වහන්සේලා පිරිත් දේශනා කළා. පිරිත් නූලක් බඳින වෙලාවට පිරිත් නූල බැඳගන්න අත උස්ස ගන්න බෑ සමහර රණවිරුවන්ට. ඒ තරම්ම අමාරුයි වේදනා සහගතවයි. ඒ රණවිරු හිටියේ සිළු දෙනාම. සිය ගානක් රණවිරුවන් ළඟට අපි ගියා. පිරිත් කිව්වා, සෙත් පැතුවා, තෑගි භෝග දුන්නා. පින්නතුන් විශ්වාස කරන්න එකම රණවිරුවෙක්වත් අඬනවා අපි දැක්කේ නෑ. අවුරුදු 19 20 භද්‍ර යෞවන වයසේ එකම රණවිරුවෙක්වත් සිය ගානක් රණවිරුවන් ළඟට ගියා. අනේ මගේ කකුල් දෙක නෑ නේද? මගේ ඇස් දෙක අන්ධ වෙලා නේද?
මගේ කොන්ද කැඩලා නේද? මගේ ජීවිතේ මම ඉතුරු කාලේ ගත කරන්නේ කොහොමද කියලා දුක් වෙලා ශෝක වෙලා කනගාටු වෙලා එක කඳුලක් ඇහැකින් ගලන එක රණවිරුවෙක්වත් අපි දැක්කේ නැහැ. ඒත් එක්කලම ඊට එහා පැත්තේ වාට්ටුවක අපි පිරිත් කියන්න ගියා. එතන හිටිය එක රෝගියෙක්. ඒ රෝගියාගේ වයස අවුරුදු 70ක්. විවාහ වෙලා දරුවෝ ලබලා මුණුපුරත් හම්බ වෙච්චි 100 කෙනෙක්. අංශභාගي හැදිලායි හිටියේ. ගියා පිරිත් කියන්න නූලක් බැඳා. අපි කලින් දන්න අඳුන රෝගියෙක්. ඒ රෝගියා ස්වාමින් වහන්සේ දැක්කේ ගමන් මේ රෝගියා ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. පිරිත් නූලක් බඳිනවා තියා මොකද්ද උනේ කියලාවත් අහගන්න තරම් වෙලාවක් උන්නේ නැහැ. එයා ශෝක වෙනවා, අඬනවා, දුක් වෙනවා. වයස අවුරුදු 70ක්. තව ඕනනම් 10ක් ඉන්න පුළුවන් වෙයි. ජීවිතේ දරුවෝ හදලා මුණුපුරු මිනිපුරු ලැබිලා ජීවිතේ හුඟක් අවශ්‍යතාවයන් සම්පූර්ණ කර වයස්ගත වෙලා හිටිය අර මිනිස්සයා අඬන දුක් වෙන වේදනාව වෙන දිහා බැලුවම රණවිරුවන් එක සංසන්දනය කළම බැලුවම හිතෙනවා මේ ජීවිතවල වෙනස මොකද්ද මේ? ඇයි මේ ප්‍රශ්න වලට මූණ පාණ්ඩ මේ කට්ටිය චරිත ශක්තිය ඇයි මේ ඇති කරගන්න බැල්ලා තියෙන කොටසකට පුළුවන් කොටසකට බැරි? මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන මේ කාරණාව අපිට මේ අවස්ථාවේදී පැහැදිලිව පෙවුණා. ඒ නිසා මට හිතුණා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් හරියාකාරව තේරුම් ගන්න පුළුවන් නම් බුද්ධ චරිතය, ශ්‍රාවක චරිත සහ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් හරියාකාරව විග්‍රහ කරලා විවරණය කරලා තේරුම් බේරුම් කරගෙන අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් නම් කවදාක්වත් ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ කාරණා 8ේදී කවුරුවත් ඇත්තෙම කම්පා වෙන්නේ නැහැ. මේ කාරණා 8ට කියනවා ලෝක ධර්ම කියලා. ලෝක ධර්ම කියන වචනේ පාවිච්චි කරන්න හේතුව මේ කියපු කාරණාට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන මේ කාරණාට ලෝක ධර්ම කියන වචනේ පාවිච්චි කරන්නේ මුළු ලෝකෙටම පොදු ධර්මතා 8ක් මේ කාරණාට. පොදු ධර්මතා කියලා කියන්නේ දැන් වැස්ස වහිනවා පින්නතුන් කවුරුත් දන්නවා. වැස්ස වහින වෙලාව ලෝකේ කාටවත් වැස්ස වහිනවා. ඒකේ වෙනසක් නෑ. මේ දුප්පත්, මේ පොසත්, මේ උගත්, මේ නූගත්, මේ සිංහල මිනිස්සු ඉන්න පළාත, මේ දෙමළ මිනිස්සු ඉන්න පළාත කියලා වෙනසක් නැතුව වැස්ස වහිනකොට එක්කොටම වැස්ස වහිනවා. අවුව පායනකොට එක්කොම හැම කෙනාටම අවුව පායනවා. බඩගිනි වෙලාවට කාටත් බඩගින්න දැනෙනවා. හුලං හමන වෙලාවට කාටත් හුණ ගහමාගෙන යනවා. එහෙමනම් අෂ්ටලෝක ධර්ම කියලා මේ කාරණා 8ක් තියෙනවා නම් මේ කාරණාට ලෝක ධර්ම කියලා කියන්නේ වැස්ස වහින්න වගේ, හුලඟ හමන්න වගේ, බඩගින්න දැනෙන්න වගේ, නිදිමත දැනෙන්න වගේ ලෝකේ ස්ත්‍රී පුරුෂ බාල මහලු මිනිසුන් තිරිසනුන් ඇතුළු කොට ඇති මුළු මහත් ලෝකෙටම පොදු ධර්මතා 8ක් නිසා තමයි මේවට ලෝක ධර්ම කියලා නමක් තියලා තියෙන බුදුහාඳුරු. එහෙමනම් මේ ලෝක ධර්ම 8 අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ජීවිතවලට අපිට මූණ පාන්න සිද්ධ වෙනවා. මහරජුරුවන්ගේ රාජ මන්දිරේ ඉඳලා අන්තිම දුප්පත් පොල්ලතු පැලේ ජීවත් වෙන මිනිස්සයා දක්වා කැමති වුණත් අකමැති වුණත් මේ කියන ලෝක ධර්ම වලට අපට අනිවාර්යයෙන්ම මූණ පාන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඒ වාගේ අවස්ථාවක් ආවම අපි අපේ චරිත කොහොමද ඒවාට මූණ පාන්න අපි සකස් කරගන්නේ? ඒකයි වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී පෙන්ලා දීලා තියෙනවා මේ ලෝකේ අපි උපන්නට පස්සේ අපි ලබන අත්දැකීම් වලින් අපේ චරිතය අපි ශක්තිමත් කරගන්න ඕන. දැන් ඔය පින්නතුන් දන්නවා බොහෝ වෙලාවට අපේ ලංකාවේ ඉස්සර සිරිතක් තිබුණා. මේ අපේ ගෙවල් වල දැන් පුංචි ළමයි උපන්නට පස්සේ ළමයි ටික දවසක් යනකොට කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, දුවන්න පයින්න පුළුවන් වයස ආවට පස්සේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා කරෝ ප්‍රධාන දෙයක් තමයි පුංචි ළමයින්ට කතා කියා දුන්න. පුංචි ළමයින්ට කතා. විශේෂයෙන් පුංචි ළමයින්ට කතා කියා දුන්න අයගෙන් ප්‍රධාන උනේ සීයයි ආච්චි දෙන්න.
අද නම් සමහරක් වෙලාවට සීලා කැමති නැහැ සීයා කියලා කියනවටවත්. ඒ කියන්නේ අපි නාකි වයසයි කියලා වගේ හිතෙන හින්දා සීයා කියන කැමති නැහැ. සමහර ආච්චි අම්මලා කැමති නැහැ ආච්චි කියන වචනයටවත්. නමුත් ඉස්සර අපේ සමාජයේ එහෙම තිබුණේ ආච්චි කියන වචනේ හරි ආදරණීය ලස්සන සුන්දර වචනයක්. සීයා කියන වචනේත් එහෙම තමයි. සමහරකට අපේ පුංචි දරුවෝ අම්මා තාත්තට වඩා ලං වුණ ආච්චිට සීයටයි. ඇයිද කියනවා නම් ආච්චි සීයා තමයි මේ පුංචි ළමයින්ට චූටි කාලෙන් නින්දට යනකම් කතාවල් කියා දෙන්නේ. අපේ පැරණි ආච්චිලා සීයලා 100,000 ගාණක් කතාවල් දැනන් හිටියේ. ඒ කතා අමුතු කතාවල් නෙමෙයි. වීර කතාවල් පුංචි දරුවන්ට. වැඩි හරියක් බෝසත් චරිත. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා 550 ජාතකයක් ගැන අපි අහලා තියෙනවා. ඒ 550 ජාතකයේ තියෙන බෝසත් චරිත. ඒ බෝසතාණන් වහන්සේ සමහර තිරිසන් ආත්මවල ඉපදලා තියෙනවා. සමහර රජෙක් කෙනෙක් කියලා උපදලා තියෙනවා. විවිධ චරිතවල අරගෙන විවිධ විදිහෙන් ඉපදිලා ඒ බෝසතාණන් වහන්සේ ජීවිතේ මූණ දීපු තාලේ තමයි මේ චරිතවල තියෙන්නේ. අමුතු දෙයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ එක එක ආත්මවල එක එක භවවල අෂ්ටලෝක ධර්මයට මූණ පාලා ඒවට මූණ දුන් විදිය තමයි මේ කතාවල තියෙන්නේ. එහෙමනම් අපේ ආච්චිලා සීයලා පුංචි කාලේ මේ දරුවන්ට කතා කියාදී මේ මොකද්ද කරලා තියෙන්නේ දන්නවද? අෂ්ටලෝක ධර්මයට මූණ පාන ඕන විදිය කතා වලින් මේ දරුවන්ට කියා දුන්නා. පින්වතුනි අපි මේ ලෝකේ උපන්නට පස්සේ අපේ චරිතයේ ජීවිතයේ සකස් වෙන්න බලපාන හැම දෙයක්ම අවුව වැස්ස බලපාන අපේ ජීවිතයේ සකස් වෙන්න අවුව වැස්ස බලපාන මේ ගහකොළ පවා බලපාන සතා සිව්පාව අපේ චරිත වලට බලපාන දැන් පින්නතුන් දන්නවා දැන් පාරේ අයිනේ යනකොට බලන්න මහා විශාල සද්දන්ත ලොකු ගස් මේ පින්නතුන් දකින්නෝනේ ලොකු ගස් අපේ ගහේ මොකද්ද පේන්නේ ගහේ ලොකු කඳ පේනවා පැතිරියගේ අතු පේනවා කොළ පේනවා මහා හයියෙන් හුලං ඇවිල්ලා ගහ ඇඹරිලා කොළ හෙලවිලා එහෙත් ගහ වැටෙන්නේ නැතුව ගහ පොළොව බදාගෙන ඉන්නව දැකලා නැද්ද පින්නතුන් නිකන්වත් හිතුවද මේ ගහ කොහොමද මෙම තියෙන්නේ කියලා කොහොමද මේ ගහ තියෙන්නේ මහා විශාල සද්දන්ත ගහක් වුණාම ඒ ගහේ ප්‍රමාණයේ තරමට ඒ තරම් ලොකු මුල් තියෙනවා පොළොව යට පොළොව බදාගෙන හැදිච්ච මුල් තියෙනවා. ගහ ලොකු වෙන්න ගහේ මුල් ප්‍රමාණය ඒ තරම්ම ශක්ති සම්පන්නයි. පොළොව බදාගෙන ශක්ති සම්පන්න වෙන්න අර මුල් නිසා තමයි මොනතරම් ශක්ති සම්පන්න මහා හුළඟක් ආවත් ඒකට ඔරොත්තු දෙන්න අර ගහ වැටෙන්නේ නැතුව ගහ තාමත් කෙලින් ඉන්නේ. ඒ නිසා මනුස්ස ලෝකේ උපන් අපිටත් පුළුවන් නම් සද්දන්ත රූක්ෂ ගහක් කොයි පැත්තෙන් එන හුළඟකට මූණ පාලා ගහ තාමත් ඒ වාගේ ශක්ති සම්පන්නව ඉන්නවා වගේ අපටත් මේ ලෝකේ ජීවත් වීමේදී අපේ චරිතයේ ශක්ති සම්පන්න වෙන්න පොළොව බදාගෙන ශක්ති සම්පන්න මුල් වගේ අපටත් ඔරොත්තු දීමේ හැකියාව චරිත තුළ අපි නිර්මාණය කරගන්න ඕන. ඒ නිර්මාණය කරගන්න පුළුවන් අර වගේ බෝසත් චරිත අපි අනුගමනය කළොත්. ඉස්සර පින්නතුන් අහලා ඇති තිබුණ පුංචි ළමයින්ගේ සමිති බෝසත් ළමා සමාජය කියලා. අහලා ඇතිනේ. ඒ බෝසත් ළමා සමාජය කියලා සමාජය හැදුවේ බෝසත්ව චරිත ළමයින්ගේ ජීවිතවලට ලං කරන්න. බෝසතාණන් වහන්සේ ජීවත් වුණේ කොහොමද? ප්‍රශ්න වලට මුහුණ දුන්නේ කොහොමද? ඒ වගේ අවබෝධ කරගන්න. ඒ නිසා හොඳ පරමාදර්ශී චරිත තමයි බෝසත් චරිත. අෂ්ටලෝක ධර්ම නෙමෙයි වෙන ඕනෝම ප්‍රශ්නයකදී අපට මේ කම්පා නොවි එඩිතරව ඕනම ජීවන ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් ශක්ති සම්පන්න චරිතයක් නිර්මාණය කර ගන්නවා නම් බෝසත් චරිතය අපට හුඟක් වැදගත් වෙනවා. මම කලින් සඳහන් කළ මේ පින්නතුන්ට ගහකොළ සතා සර්පයා පව අපේ චරිතයට මුහුණ චරිත සකස් වෙන්න බලපානවා කියලා. මම පුංචි ලස්සන කතාවක් කියන්න කැමති. එක අවස්ථාවක එක රජගෙනෙක් පින්වත්නි මේ එයාගේ ආණ්ඩුවට එයාගේ රාජ්‍යයට වෙන රටකින් සතුරු සේනාවක් ආවා. ඇවිල්ලා ඒ සතුරු සේනාව මේ රජුරුවන්ගේ රට ආක්‍රමණය කරලා මේ රජුරුව පරද්දලා ආක්‍රමණික හමුදා මේ රට අල්ලගත්තා.
දැන් මේ රටේ රජුරවන්ට සිදුවන පරාජයටපත් වෙලා කැලෑ වැදිලා හැංගිලා ඉන්නේ. මේ රජුරු හැංගිලා ඉඳලා වනගත වෙලා සේනා යුද සේනා සංවිධානය කරලා සතුරු රජුරෝ පළවා හරින්න යුද්ධයක් කළා. මොකද උනේ? යුද්ධෙන් ජය ගන්න බැරි වුණා. සතුරු රජුරෝ තාමත් බලේ ඉන්නවා. රටේ අයිතිකාර රජුරෝ පරාජයටපත් වුණා. ආයිත් වනගත වුණා. මේ තාට මේ රජුරෝ 6 පාරක් යුද්ධ කළා සතුරු රජුරුත් එක්ක. 6 පාරක්ම පෙරදුනා. දැන් මේ රජුරෝ කල්පනා කරා දැන් නම් ඇති වැඩක් නැහැ. 6 පාරක් මං යුද්ධ කළා සතුරු රජුරුත් එක්ක. දැන් මම මොකද්ද කරන්නේ කියලා මේ රජුරෝ කැලෑවේ ගල් ගුහාවකට ගිහිල්ලා ගල් ගුහාවේ හාන්සි වෙලා උඩ බලාගෙන දැන් උඩත් ගල් පර්වතේ යටත් ගල් පර්වතේ මැද ගල් ගුහාවක මේ රජුරෝ හාන්සි වෙලා විඩාවටපත් වෙලා ගල් ගුහාවේ උඩ බලාගෙන ඉන්නවා. බලන් අපේක්ෂාවක් නැතුව පරාජිත හිතින් බලාගෙන ඉන්නකොට මේ රජුරු අපූර්ව දර්ශනයක් දැක්කා. මොකද්ද දර්ශනේ? මකුළුවෙක්. මකුළු දැල් බඳින මකුළුව ඉන්නේ. මේ මකුළුවෙක් ඇවිල්ලා මේ රජුරු බලන් ඉඳද්දි මේ ගල් ගුහාවේ උඩ එයා මකුළු දැල බඳින්න හැදුවා. දැන් මකුළුවා මේ පැත්තේ ඉඳලා එහා පැත්තට පැන්නා. මකුළු දැල බැඳ ගන්න බැරි වුණා. ආපහු මුලට ආව මකුළුවා. 6 පාරක් මේ මකුළුවා එහාට පැන්නා මෙහාට පැන්නා. මකුළු දැල ගැට ගහගෙන බැරි වුණා. 6 පාරක්. 7 වෙනි වතාවට මකුළුවා මොකද කළේ? පුළුවන් තරම් ජව සම්පන්නව බලය ඇති කරලා ඒ තරම්ම ශක්තියෙන් කලින්ට වඩා ශක්ති සම්පන්නව එහා පැත්තට පැන්නා. මකුළුවට පුළුවන් වුණා දැල ගැට ගහ ගන්න. විනාඩි 10ක් යන කලින් මකුළුවා මකුළු දැල බැන්දා. පරාජය රජුරෝ කල්පනා කරනවා අර මකුළුවා දිහා බලලා. මමත් දැන් යුද්ධෙන් 6 පාරක් පෙරදිච්ච කෙනෙක්. මේ මකුළුවා 6 පාරක් දැල බැඳ ගන්න බැරුව ආපස්සට ගියා. 7 වෙනි පාරේ තමයි මකුළුවා දැල බැඳ ගත්තේ. මං දැන් 6 පාරක් පෙරදුනා. මට 7 වෙනි පාර වර්ධින්න නැති වෙයි කියලා රජුරෝ නැවතක් අදිෂ්ඨානයක් ඇති කරගෙන 7 වෙනි වතාවට යුද සේනා සංවිධානය කරලා සතුරු රජුරෝ සමග සටන් කළා. 7 වෙනි වතාවේ රජුරෝ ජයග්‍රහණය කළා. ඒ රජුරවන්ට මේ පණිවිඩය කොහෙන්ද ආවේ? අර මකුළුවගෙන්. ඒකයි මං කිව්වේ අපේ ජීවත් වෙන අපේ සමාජයේ අපි ජීවත් වෙනකොට කුරුල්ලගෙන් වෙන්න පුළුවන්. කූඹියන්ගෙන් වෙන්න පුළුවන්. මකුළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. මදුරුවෙක්ගෙන් වෙන්න පුළුවන්. බල්ලෙක්ගෙන් වෙන්න පුළුවන්. සතෙක්ගෙන් වෙන්න පුළුවන්. අපිට ඉගෙනගෙන දේවල් හරියට තියෙනවා. ඒ නිසා බෝසත් චරිතය අරගෙන බැලුවොත් අපිට කොච්චර දේවල් බෝසත්න් වහන්සේගෙන් ඉගෙන ගන්න පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේ ජීවන ප්‍රශ්නයක වලට මුහුණ දීපු ආකාරය හරි ලස්සනට විග්‍රහ කරලා දෙන අපේ සාහිත්‍යය. පින්නතුන් දන්නවා ওই සාහිත්‍යය සිංහල සාහිත්‍යය හදාලා තියෙනවා නම් පින්නතුන්ට මතක් වෙනව ඇති මේ ওই සියබස් රකර කියලා පොතක් තියෙනවා අපේ අනුරාධපුරයේ ලියවිච්ච පොතක්. ඒකේ ඒ පොතෙන් මේ තියෙන්නේ සාහිත්‍යකරුවන්ට උපදෙස් ලබා දෙන පොතක්. කවි පොත් ලියන්න, නාට්‍ය ලියන්න, මොකක් හරි නිර්මාණයක් කරනවා නම් ඊට අවශ්‍ය උපදෙස් දෙන පොතක් තමයි සියබස් රකරේ පොත. මේ පොතේ තියෙන එක උපදේශයක්. ඒ උපදේශය තමයි පෙදෙන් බුදු සිරිත කියලා. ඒ කියන්නේ කවියෙන් ලියන වෙන මුකුල් ලියන්න එපා, බුද්ධ චරිතෙම ලියන්න කියන එකයි කියන්නේ. ඒ හේතු නිසා ලංකාවේ මුල් කාලේ ලියවිච්ච හැම පොතක්ම බණ පොතක්, කවි පොතක්. දැන් ගුත්තිල කාව්‍යය ගත්තත් ඊට පස්සේ මෝදේ උදාව සසදාවත කාව්‍ය සේකරේ බාණ්ඩ හැම පොතක්ම ලියලා තියෙන්නේ ජාතක කතාව මුල් කරගෙන. ඔය පොතක් තියෙනවා මේ මෝදේ උදාවත කියලා පොතක්. ඒ මෝදේ උදාවත කියන පොතට මුල් වෙලා තියෙන්නේ මකාදේව ජාතකය. අපේ බෝසතාණන් වහන්සේ එක ආත්මයක උපන්නා මේ රජ කෙනෙක් වෙලා රජ කෙනෙක් වුණා. මේ රජුරෝ දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන යනවා. රජුරෝ උපදෙස් දීලා තිබුණා එයාගේ මේ කරණවැමියට. කවුද කරණවැමියා කියන්නේ? කරණවැමියා කියන්නේ බාබරට කොණ්ඩේ කපන්නේ. මේ පරණ සිංහල වචනේ. කරණවැමියාට උපදෙස් දීලා තිබුණා මගේ කවදා හරි දවසක කොණ්ඩේ කපන වෙලාවක බැරි වෙලාවත් හරි ඉදිච්ච සුදු පහට කෙස්කස් එකක් හරි දැක්කොත් මට වහාම දැනුම් දෙන්න කියලා. කවුද දැනුම් දුන්නේ? මකාදේව රජුරෝ කියලා තිබුණා එයාගේ කරණවැමියන්ට.
ඒ තරම් ලස්සන තරුණ රජුරෝ කාලයක් යනකොට කොණ්ඩේ කපනකොට කර්ණවැමියා එක දවසක් දැක්වා හැංගිලා තියෙන තැනක කොණ්ඩේ ඇස්සේ එකම එක සුදු පාට කෙස් ගහක් තියෙනවා රජුරුවන්ගේ. කර්ණවැමියා මොකද කළේ? රජුරු ළඟ දන වැටිලා වැඳ නමස්කාර කරලා රත්තරන් අඬුවකින් අර ඉදිච්ච සුදු පාට කෙස් ගහ ගලවලා රජුරුවන්ට හරියට කරඬුවක් පිළිගන්නන වගේ දොහොත් මුදුන් තියලා රජුරුවන්ට පිළිගන්නවා ස්වාමීනි ඔබ වහන්සේගේ හිසේ නර කෙසක් තියෙනවා කියලා. නර කෙස් කියලා කියන්නේ සුදු පාට කෙස්ක පරණ සිංහල භාෂාව. රජුරුව මොකද කළේ? රජුරුව එකපාරට කල්පනා කළා අනේ මාර්යා ඇවිල්ලා දැන් මගේ ඔළුවේ පදිංචි වෙලා දැන් ඉන්නේ. මම තාමත් මේ රජකම් කර කර මොන වැරදි වැඩක්ද මම මේ කරන්න කියලා රජුරුවන්ට ඉහින් කනින් දාලිය දාලා මහා ලැජ්ජාවක් ඇති වුණා. පින්වත්නි අද ලෝකේ පාලනය කරන රජ මැති ඇමතුරුන්ට මේ අපේ මහ බෝසතාණන් වහන්සේට වගේ මේ වාගේ එක කෙස් ගහක් දැකලා එදා ඒ රජුරෝ කල්පනා කරා නම් මාර්යා මගේ ඔළුවේ දැන් පදිංචි වෙලා ඉන්නවා මං වහාම මේ මාර පරාජය කරලා සසරින් එතරලා වනගත වෙලා ඉන්න ඕන කියලා එදා කල්පනා කළ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ මකාදේව රජුරෝ මොකද දන්නවද කළේ? වහාම තමන්ගේ තරුණ පුතා කැඳවලා පුතාට රජකම පවරලා වහාම රජුරෝ වනගත වෙලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා සසර කෙලසුන් නසා දමන්න තවුස්දම් පුරන්න පටන් ගත්තා. මේ සිද්ධිය තමයි තියෙන්නේ මේ මකාදේව ජාතකේ. මේක තමයි කවි පොතක් බවට පත් වුනේ. ඒ නිසා ලංකාවේ බෞද්ධ සමාජය ඉස්සර ගොඩනගෙනකොට අපේ අම්මලා සීයලා තාත්තලා ආච්චිලා මොනවද දරුවන්ට කියා දුන්නේ? මේව තමයි කියා දුන්නේ. ජීවිතේ දුක, ජීවිතේ සැප, වේදනාවල්, සතුට මේවා විඳ දරාගෙන ජීවිතය අවබෝධ කරගෙන කොහොමද ජීවිතේ ගත කරන්න කියන අත්දැකීම් තමයි ලබා දුන්නේ. පින්වත්නි සමහරක් වෙලාවට බෝසතාණන් වහන්සේ තමන්ගේ චරිතය නිර්මාණය කරගත්තු විදිහ හිතන්නත් බැරි තරම් පුදුමයි මේ පින්නතුන්ට. බුදු වෙන්න කලින් අපේ බෝසතාණන් වහන්සේ මධ්‍යස්තව තමන්ගේ චරිතය සමාජය තුළ පරමාදර්ශී චරිතයක් කරගත්තු හැටි හරි ලස්සන කතාවල් තියෙනවා. පින්නතුන් අහලා ඇති මහා කපි ජාතකේ. මහා කපි කියලා කියන්නේ පාලි භාෂාවෙන් වඳුරට. අපේ බෝසතාණන් වහන්සේක භවයක උපන්න වඳුරු රජෙක් වෙලා වඳුරු රංචුවක රජ කෙනෙක් කියලා උපන්න. දැන් මේ වඳුරු රජුරෝ තමන්ගේ වනේ තමන්ගේ පරිවාර සෙනග සමග ගහෙන් ගහට අත්ෙන් අත්තට ඇවිද ඇවිද පළතුරු කකා කැලේ බොහෝම සන්තෝෂෙන් ඉන්නවා. මෙහෙම ඉන්නකොට එක මිනිස්සෙක් මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සෙක් ඉන්දියාවේ එදා එයාගේ මේ ගොවියෙක් මේ කියන පුද්ගලයා. එයාගේ හරක් රංචුවක් මේ වැල කඩාගෙන කැලේට ගිහිල්ලා හරක් රංචුව. දැන් මේ ගොවියට හොයාගන්න විදිහක් නැහැ හරක් බාන කොහෙද ගියේ කියලා. කැලෑවට හරකුන්ගේ අඩිපාර දිගේ ගියා හරක් රෑන සේරම රංචුව සේරම කැලේ ඇතුළට ගිහිල්ලා දැන් මේ ගොවියා ගියා කැලේ ඇතුළට හරක් හොයාගෙන ගියා ඈත කැලේ හුඟක් තැන් වලට ගිහිල්ලා හරක් රංචුව මොකක්ද උනේ මේ ගොවියා මම්මුලා වුණා. දැන් ඔය අද හැදෙන පුංචි ළමයි මං හිතන්නේ මේ වචනේ දන්නේ නැහැ මේ මං මුලා වෙනවා කියලා කියන්නේ. මං මුලා වෙනවා කියන අතරමංගන ගියේ පාර හොයාගන්න බෑ කියන එකයි පරණ සිංහලනේ. තමන් ගියේ පාර තමන්ට හොයාගන්න බැරුණාම ඒකට කියනවා මං මුලා වෙනවා කියලා. මහා ඝන වනාන්තරයක සිග්නල් ලයිට් කණු මොකුත් නැහැ. රාලහාමිල කවුරුත් නැහැ. කවුරුත් දන්න පාර කියා දෙන්න. මහා ඝන කැලෑවක්නේ. දැන් මේ ගොවියා මං මුලා වෙලා ගියේ පාර හොයාගන්න බැරුව ඉන්න තැන හොයාගන්න බැරුව අසරණ වෙලා දැන් ඉන්නවා දවස් 7ක් කාලේ ගත වුණා කන්න කිසිම කෑමක් නැහැ. හාමත් වෙලා. වටපිට බලනකොට මේ ගොවියර දකින්න හම්බ වුණා දිඹුල් ගහක් තියෙනවා ගෙඩි හැදිච්චි. දවස් 7ක් බඩගිනි හිටි මිනිස්සයානේ. හරි අමාරුවෙන් දිඹුල් ගහට ගොඩ වෙලා බඩ පිරෙනකන් දිඹුල් ගෙඩි කන්න පටන් ගත්තා. මෙහෙම දිඹුල් ගෙඩි කනකොට ටික වෙලාවක් යනකොට ලොකු හුලඟක් ඇවිල්ලා මේ ගොවියා විසික් වෙලා ගිහිල්ලා වැටුණා
මහා ප්‍රපාතයකට මහා කැලෑ තියෙන මහා ලොකු වලකට වැටුණා. දැන් වලකට වැටිලා මේ ගොවියට ගොඩ වෙන්න බැරුව මේකට ඇතුළට වැටිලා කෑ ගගා මහා වේදනාවෙන් ඉන්න මේ ගොවියා. මේ සද්දේ ඇහුණා පළතුරු කකා ඇවිදින අර වඳුරු රංචුවේ රජුර තමයි බෝසත් වඳුරා. ඇහුණා. බෝසත් වඳුරා බැලුවා මොකද්ද මේ එන සද්දේ කොහෙන්ද මේ සද්දේ එන්නේ කියලා බැලුවන් පස්සේ බෝසත් වඳුරට පෙවුණා අනේ මිනිස්සෙක් අසරණ මිනිස්සෙක් වැටිලා මහා ප්‍රපාතයකට ගොඩ එන්න බැරුව ඉන්නවා. එහෙමනම් මම මේ මිනිස්සයා ගොඩ ගන්න ඕන මේ වලෙන් කියලා වඳුරු රජුර එකපාරට මේ වලට පැන්නේ නැහැ. ඒකයි බෝසත් චරිතේ පරමාදර්ශී කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේ මොකද කළේ දන්නවද? මේ වලට එකපාරට පයින් නැතුව පොඩි පෙරහුරුවක් කරලා රීසෙල් එකක්. මිනිස්යාගේ බරේ ප්‍රමාණය හිතාගෙන ලණුව ගැටයක් ගහලා වලට දාලා අරන් බැලුවොට ගන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන් අපිට බලන්න කොච්චර ආදර්ශ සම්පන්නද කියලා මේ කතාව වලින් එන විස්තරේ. එකපාරට වලට පනින්න නැතුව පෙරහුරුවක් කරලා බැලුවා මිනිස්යාගේ ප්‍රමාණය ගලක් ඇතුළට දාලා ගල උඩට ගන්න පුළුවන්ද කියලා. පෙරහුරු හරි ගියා සාර්ථකයි. ඊට පස්සේ වඳුරු රජුරු කල්පනා කළා මට මේ මිනිස්යා ගොඩට ගන්න පුළුවන්. සද්දන්ත වඳුරු රජෙක් බෝසත් වඳුරා පැන්න වලට එක පාටම අර වලේ හිටි මිනිසයා ගොඩට අරගෙන පැත්තකින් තිබ්බා. හැබැයි ලොකු බරපතල වැඩක්, අමාරු වැඩක්, හරි වෙහෙසයි මහන්සි. දැන් ලොකු වැඩක් කරන් පස්සේ පිනුතුන් කවුරුත් දන්නවා ඇඟපත මහන්සි වෙනවනේ. දැන් මේ සද්දන්ත මිනිසයා මේ වලෙන් ගොඩට ගත්තා. හරි වෙහෙසයි මහන්සි දැන් බෝසතාණන් වහන්සේට. බෝසතාණන් වහන්සේ මොකද කළේ? ඒ වල ළඟ තියෙන ලොකු සද්දන්ත ලොකු ගහක්. ඒ ගහේ හේවන තියෙනවා. දැන් මේ වලට පැනලා මහන්සි වෙච්චි බෝසත් වඳුරා වලෙන් ගොඩට ගත්තු මිනිසයාට කිව්වා මට හරි මහන්සි. ඔයා මේ වලෙන් ගොඩට ගන්න ගිහිල්ලා ඇඟපත රිදෙනවා. මම පොඩ්ඩක් හාන්සි වෙන්නම් මේ ගහ මුල. ඔයා පොඩ්ඩක් මාව බලා ගන්න. ඒ කියන්න බෑනේ මේ වනේ වෙන සත්තු ආහාරෙම ඉන්න පුළුවන්නේ. කිසි හිරිහැර කරදර කරන කට්ටිය. ඒ නිසා මේ තරම් උදව්වක් කරෝ මේ මිනිසයාට කිව්වා ඔයා පොඩ්ඩක් මාව බලා ගන්න මම පොඩ්ඩක් හාන්සි වෙන්නම් කියලා මේ වලෙන් ගොඩට ගත්තු මිනිසයාගේ උකුලෝඩ ඔළුව තියාගෙන වඳුරු රජුර පොඩ්ඩක් හාන්සි වුණා. නිින්ද ගියා වඳුරු රජුරවන්ට. මේ මිනිසයා දවස් 7ක් බඩගිනි හිටියේ දිඹුල් ගෙඩි දෙකක් තුනක් විතරනේ කෑවේ. මේ මිනිසයා කල්පනා කරනවා මොන ජරාවද මේ කැත වඳුරෙක් මගේ ඔඩුකේ තියන මම මොකටද ඉන්නේ? වඳුරු මසුත් හැබැයි හොඳ රසයිලු නේද? ඒ නිසා මේ වඳුර මරා ගත්තොත් මට දැනුත් බඩ පිරෙන්න කාලා යන ගමන් මස් ටිකක් අරන් යන්නත් පුළුවන්. මේ දුෂ්ට මිනිසයා කල්පනා කළ විදිය බලන්න. වටපිට බැලුවා. ලොකු ගලක් තියෙනවා ළඟ කිට්ටුව. තමන්ගේ උකුලේ නිදාගෙන ඉන්න අර වඳුරු රජුරන් නොදැනෙන්න ළඟ තියෙන ගල අරගෙන එක පාටම මරන්න ඕන කියලා අර මහා සද්දන්ත වලෙන් ගොඩට අරන් මේ තරම් ජීවිතයක් බේරා දීපු අර වඳුරු රජුරුවන්ව මරන්න හිතාගෙන අර මිනිස්සයා මොකද කළේ? එක පාටම අර ගලෙන් ගැහුවා ඔළුවට වඳුරු රජුරුවන්ගේ. හැබැයි එක දෙයක් වුණා එහෙම ගැහුවට මොකද? දවස් ගානකින් බඩගිනි හිටි මිනිස්සයාට ශක්තිය අඩුයි. හරියට වැදුන්නේ ගල වැදෙන මැරෙන තරමට. හැබැයි තුවාල වුණා. එක පාට හැරුණ වඳුරු රජුරවන්ට බලුවන් ඔළුවෙන් ලේනවා. ඔළුවෙන් ලේනවා. ඒ ගමන තේරුම් ගත්ත මොකක්ද උනේ කියලා. ඒ ගමන එක පාටම වඳුරු රජුරෝ තමන්ගේ ලේ ගලන ඔළුවෙන් ලේ ගලද්දී අර ළඟ තියෙන ගහට ගොඩ වුණා. ගොඩ වෙලාවිලා බිම බැලුවන් ගල අතේ තියන් තාමත් අර මිනිස්සයා ඉන්නවා. ඒ ගමන වඳුරු රජුරෝ කල්පනා කරනවා මේ මිනිස්සයා කොහොම කිව්වත් අසරණ මිනිසෙක්නේ. තාමත් පාර හොයාගන්න බෑනේ. මන්නේ මේ වලින් ගොඩට ගත්තේ. මගේ ඔළුවට ගහලා මාව මරණ හැදුර කමන්නේ. මං උදව් නොකළොත් මේ මිනිස්සයාට ආපහු ගමට යන්න බැරි වෙනවා.
ඒ නිසා මම මේ මනුස්සයාට ගමට යන්න උදව් කරන්න ඕනේ කියලා බිමින් ගියොත් නම් මාව මරයි. ආයෙ පාරක් ගලින් ගහලා මම ගහෙන් ගහට පැනලා මේ මනුස්සයාට ගමට යනකම් පාර පෙන්වන්න ඕනේ කියලා ගමට යන පාර පෙන්වුවා ගහෙන් ගහට පැනලා. පාර මාකුනේ ඔළුවෙන් වැසෙන ලේ වලින් තමයි පාර මායින් කලේ මේ අර මනුස්සයාට හිතාගන්න මෙන්න මේකයි පාර කියලා. ඉතින් මේ බෝසත් චරිතයක්. ඉතින් ඔය පින්නතුන් හිතාගන්න පුළුවන්ද දැන් මැරෙන්න ඔළුවට ගහන එක පැත්තකින් තියලා සාමාන්‍යයෙන් අපේ තුන් ටිකක් හිතරේ දෙන බැන්නයි කියලා කවුරු කෙනෙක් ආපහු යාට උදව්වක් කරන්න හිතෙනවද? මේ මනුස්සයා මට මෙච්චර බැන්නා. මට මේ තරම් අලාභයක් කළා. මට නිନ୍ଦා අපාස කළා. මම මොකටද මෙයාට ආයි උදව්වක් කරන්න කියලා සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් නම් එහෙමනේ කල්පනා කරන්නේ. බලන්න බෝසතාණන් වහන්සේගේ චරිතය. ඒ බෝසතාණන් වහන්සේ වඳුරෙක් වෙලා ඉපදිලා තමන් මරන්න ඔළුවට ගහපු අර සතුරු මිනිස්සයාටත් අවසන් අවස්ථාවෙත් අනුකම්පා කරලා මධ්‍යස්තව කම්පා වෙන්නේ නැතුව මරණ්ඩාව මිනිස්සයාට උදව් කළා නම් ඒ චරිතය මොනතරම් පරමාදර්ශී චරිතයක්ද? ඒ වාගේ චරිත අපිට හොයාගන්න පුළුවන් ද අපේ සමාජයේ? නමුත් බෞද්ධ සමාජයේ තුල නම් අපි ගුණධර්ම සංවර්ධනය කළොත් අපටත් පුළුවන් අර මට්ටමට අපේ හිත දියුණු කරන්න. කවුරු මොනවා කළත් පලිගන්න නැතුව, තරහ වෙන්නේ නැතුව, ක්‍රෝධයක් ඇති කරගන්න නැතුව අර බෝසතාණන් වහන්සේ තමන්ගේ චරිතය සකස් කරගත්තා වගේ අපට හදාගන්න පුළුවන්. ඒ බෝසත් චරිතය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය අරගෙන බලපුවම උන්වහන්සේ සාරා සංඝේ කල්ප ලක්ෂයක් තිස්සේ මහා බෝසතාණන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ පෙරුම් පුරාගෙන ආවේ මේ චරිත ලක්ෂණ. දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය ආදී වශයෙන් පාරමිතා 10ක් කියලා පුරාගෙන ආවේ වෙන මොකක්වත් නෙමේ. මේ අෂ්ටලෝක ධර්මයට මූණ පාන්න ඕන චරිත ශක්තිය තමයි මේ හදාගෙන ආවේ බෝසතාණන් වහන්සේ. ඒ චරිත ශක්තිය හදාගෙන භවෙන් භවයට ආපු විස්තර තමයි මේ ජාතක කතාවල තියෙන්නේ. එහෙම ඇවිල්ලා අන්තිමට ලෝකේ ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේට බුදු වෙන එකට සමාවක් හම්බුනේ නැහැ. මේ අෂ්ටලෝක ධර්ම වලට මේ තාලේ මූණ පාන සිද්ධ වුණා. පින්නතුන් කවුරුත් දන්න බොහොම ප්‍රසිද්ධ කතාවක් තමයි මාගන්ධිය බැමිණියගේ විස්තරය. මාගන්ධිය බැමිණිය හරි ලස්සනයි. එයා තමන්ගේ රූප ස්වභාවයෙන් ආඩම්බර වෙච්ච තැනැත්තියක්. පන්සල් ගියේ නෑ බණ අහන්න. දවසක් යාළුවෝ කට්ටියක් අඬ ගැහුවා යම් පන්සල් යම් බුදුහාඳුරන්ගේ බණ අහන්න. අකමැත්තෙන් වගේ ගියා බලන මෙයා කියන බණ මොකක්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට හදලා බණ කියන්නේ නෑනේ. උන්වහන්සේ ලෝකේ ස්වභාවය තමයි කියන්නේ. දැන් මාගන්ධිය බැමිණිය ඇතුළු පිරිස බණ අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ අනිත්‍යයි. ලෝකේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේකේ හරවත් කියලා ලස්සන කියලා සුන්දර කියලා ගන්න දෙයක් නැහැ. රූපය කියලා කියන්නේ වෙනස් වෙනවා. රූපය කියන වචනේ තේරුම දැන් නාම රූප කියලා දෙකක් තියෙනවානේ. නාම රූප කියන දෙකේ නාමය කියන්නේ හිත, රූපය කියන්නේ තමන්ගේ ශරීරය. ශරීරයට රූපය කියලා නම තියලා තියෙන්නේ ඇයිද පින්නතුන් දන්නවද? වෙනස් වෙන හින්දා. වෙනස් වෙන්නේ මොකෙන්ද? අවුවෙන් වෙනස් වෙනවා, වැස්සෙන් වෙනස් වෙනවා, බඩගින්න නිසා වෙනස් වෙනවා, ගින්නට අහුනොත් වෙනස් වෙනවා, වයසට යනකොට වෙනස් වෙනවා. ඔය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක රූපය කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේ බණ තමයි කියන්නේ. රූපය කියන්නේ මේකයි, මේක හැමදාම ලස්සන තියෙන්නේ නැහැ, මේක වෙනස් වෙනවා. මේ බණ අහගෙන ඉන්නකොට මාගන්ධිය කියලා කල්පනා කළා මේ මොන බණද? මේ වහන්නද මං ආවේ? මේවත් බණද? මීට වඩා වෙන බණ නැද්ද කියලා බුදුහාමුදුරුවෝ වෛර බැන්දා. මං කොච්චර ලස්සන කෙනෙක්ද මේ බණ බුදුහාමුදුරුවෝ කියනවනේ මේ එක්කම වෙනස් වෙනවා කියලා. ඕව අහන්නද මං ආවේ කියලා බුදුහාමුදුරුවෝ වෛර බැන්දා. වෛර බැඳලා නිකන් හිටියේ නෑ, පලි ගන්න කල්පනා කරලා දවසක් බුදුහාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා 500ක් සමග පිණ්ඩපාත යනකොට මාගන්ධිය බැමිණිය පගාව දීලා මැරවරු කණ්ඩායමක් ගෙනල්ලා අද වගේම තමයි ඒ කාලෙත් ගෙනල්ලා ඉවර වෙලා මහා පාරේ අයිනේ බුදුහාරු වන්නකොට කිව්වා බුදුහාඳුරන්ට බනින්න කියලා. දැන් බුදුහාරු 500ක් හාඳුරු සමග මහා පාරේ වඩිනවා පිණ්ඩපාතේ.
මාගන්ධයෙන් පගාවගත්තු මැරවරු ඇවිල්ලා බුදුහාමුදුරට බයිනවා මහා නරක වචන වලින් බයිනවා හාමුදුරුන්ට. ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නෙමෙයි. පෘථග්ජන ආනන්ද හාමුදුරුවෝ ලං වෙලා කනගාටු වෙලා අහනවා ස්වාමීනි මේ ගමේ මිනිස්සු හරි නරකයි අපි යම් මේ ගමෙන්. බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද මේ ගමේ මිනිස්සු නරක අපි වෙන ගමකට යමු. ඒ ගමේ මිනිස්සුත් බැන්නොත් මොකද කරන්නේ? ස්වාමීන් අපි යන් තවත් ගමකට. එහෙමනම් ආනන්දරයි මටයි මේ ලෝකෙ ඉඩමදි වේකුවා ඉන්න. එහෙමනේ අපි හොඳ නම් අපි වැරද්දක් නොකරනම් කවදා හෝ දවසක ওই මිනිස්සු අපටම හොඳයි කියලා කලබල වෙන්න එපා. එහෙමයි බුදුරජාණන් වහන්සේ අටලෝ දහමට මූණ පෑවේ. එහෙමනම් පින්වත්නි මේ ලෝකේ ජීවත් වන අපටත් නොයෙක් කාරණා නිසා නොයෙක් ප්‍රශ්න මූණ පාන්න වෙනවා. බුද්ධ චරිතයේ ශ්‍රාවක චරිත ආදර්ශ අරගෙන අපේ චරිත ශක්තිමත් කරගෙන ලෝකේ ඕනම දෙයකට එඩිතරව මූණ දෙන්න පුළුවන් චරිතයක් හදාගෙන ජීවත් වීම තමයි බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස මේ සියලු කාරණා ආදර්ශය අරගෙන තමන්ගේ ජීවිත ගුණ හදා වඩාගෙන ආදර්ශමත් ජීවිතයක් ගත හැම කෙනාම අදිෂ්ඨාන කරගන්න. එසේ අදිෂ්ඨාන කරගනිමින් අද මේ අවස්ථාවේ ධර්ම දේශනාවේ දාගේ දරුවෝ මේ පින්නතුන් තමන්ගේ නමින් අභව ප්‍රාර්ථ තමන්ගේ ආදරණීය ශ්‍රේෂ්ඨ ඥාතිවරයා වන එස් රණසිංහ මෙතුමාට පින් පිණිසයි මේ පින්කම සිද්ධ කළේ. මුනියම් පන්සේ සමාදන් වුණා, ධර්ම ශ්‍රවණය කළා, පිරිකර පූජා කළා. මේ සියලු ආකාරයෙන් කරගත් සියලු පින් දිවංගත රණසිංහ මෙතුමා ප්‍රදාන මියගේ ඥාතින මේ පින් අනුමෝදන් වේවා. මේ පින්වත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අපි හැම කෙනාම අවසාන වශයෙන් බලාපොරොත්තු වන සසර දුක් නැති කිරීමෙන් ලබන අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම පිණිස මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරන්ද කවුරුත් දෙවියන් පින්දන ගාතාව කියනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සෑම කෙනාටම ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා.